සුබ දවසක් වේවා පුතාලා දුවලා හැමෝටම. අපි නෙට්වර්කින් වල දත්ත sannivedanයේ දෙවෙනි chapter එක අද කතා කරනවා. හොඳයි. මම ගොඩාක් කාලේ නාස්ති කරන්නේ නැතුව කෙලින්ම අපි පාඩමට යමු. මම උත්සාහ කරන්නේ data අඩුවෙන් ඔයාලගේ අන්තර්ජාලය සම්බන්ධ වෙන්න පුළුවන් විදිහටයි මේ හැම එකම කරන්නේ. ඉතින් මේ නිසා අපි ගොඩාක් පුළුවන් තරම් ඉක්මනට සහ කෙටියෙන් මේ කාරණා පැහැදිලි කරලා දෙන්න. හරි. පරිගණක ජාලකරණයේ ප්‍රධාන සංරචක. පරිගණක ජාලකරණයට අවශ්‍ය මූලික උපාංග. ඒ කියන්නේ කම්පියුටර් එකක් නෙට්වර්ක් කරන්න අවශ්‍ය කරන මූලිකම දේවල් මොනවද කියලා කෙටියෙන් පහදන්න. Below are some of the key components of a computer networking. Basic components needed for computer networking. Explain them briefly. Right. එහෙනම් නෙට්වර්ක් කරන්න නම් අපිට කම්පියුටර් එකක් තියෙන්න ඕනේ නේ. හරි. ඒක common sense. හරි. ඒතකොට මේ කම්පියුටර් එකේ මොන කොටසද අපි නෙට්වර්ක් එකට ගන්නෙ? කොහෙටද නෙට්වර්ක් කේබල් එක කනෙක්ට් කරන්නේ? කොතනද අපි මේ මොන පාර්ට් එකද මේ නෙට්වර්ක් එකට යොදාගන්නේ කම්පියුටර් එකේ? right. කම්පියුටර් එකේ මදර් බෝඩ් එකේ තියෙනවා නෙට්වර්ක් පෝට් එකක්. සාමාන්‍යයෙන් දැන් අලුත් වෙන හැම මදර් බෝඩ් එකකම මේ පෝට් එක ඉන්බිල්ට් මැනුෆැක්චර් කරන සමාගම විසින් ඉන්බිල්ට් තමයි මැනුෆැක්චර් කරලා එවන්නේ. ඒ නිසා අපිට වෙනම අයි පෝට් එකක් සම්බන්ධ කරන්න ඕනේ. අපි මේ පෝට් එකට කියනවා RJ45. RJ45 තමයි මෙන්න මේ නෙට්වර්ක් පෝට් එක. මීට කලින් පෝට් එකක් තිබුණා ළමයි RJ11 කියලා. තාම තියෙනවා. ඒක ටෙලිෆෝන් ලයින් වල එන පොඩ චූටි පෝට් එක, ලෑන්ඩ් ලයින් වලට එන පෝට් එක. ඒක RJ11, මේක RJ45. හැම කම්පියුටර් එකකම මේ RJ45 නෙට්වර්ක් පෝට් එක තියෙනවා. අපි CAT5 හරි CAT6 හරි කේබල් එක නෙට්වර්ක් කරන කේබල් එක කනෙක්ට් කරන්නේ මෙන්න මේ ජැක් එකට. මෙන්න මේ පෝට් එකට. මේකට කියනවා අපි RJ45 කියලා. බැරි වෙලාවත් යම්කිසි මදර් බෝඩ් එකක මේ පෝට් එක නැත්තම් අපිට වෙනම කාඩ් එකක් විදියට මදර් බෝඩ් එකේ තියෙන PCI ස්ලොට් එකට කනෙක්ට් කරන්න පුළුවන් නෙට්වර්ක් කාඩ් එකක් විතර මිලදී ගන්න පුළුවන්. හදිසි අර නෙට්වර්ක් පෝට් එක පිච්චිලා නම් ඒක වැඩ කරන්නේ නැත්තම් අපි කඩෙන් අපිට මෙලදී අරගෙන නෙට්වර්ක් කාඩ් එකක් කනෙක්ට් කරනවා මදර් බෝඩ් එකට. අන්න ඒ වගේ කනෙක්ට් කරන කාඩ් එකක් තමයි මේ දකුණු පැත්තේ පෙන්නලා තියෙන්නේ. අපි මේකට කියනවා නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ්. මේකට අපි කියන්නේ මේ කාඩ් එකට අපි කියන්නේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ්. This is connected to the computer. Data transmission pilot computer is connected to the network interface within bracket RJ45 on the network interface card. This media is connected to the cable via an RJ45 connector. Right. මේ RJ45 connector එකට තමයි අපි CAT5 or CAT6 network cable එක connect කරන්නේ. හරි. අපි practical lab එකේදී මේක connect කරලා ඔයගලන්ට පෙන්නන්නම් practical ආවට පස්සේ. අපි ඊළඟ slide එකට යමු. ස්විච් එක හෝ නාභිය. දැන් නම් මේ නාභිය නැත්නම් හබ් එක පාවිච්චි වෙන්නේ නැහැ. සාමාන්‍ය සිංහල පාවිච්චි කරන වචන වලට අපිට ගොඩක් හුරු වචන තමයි ඉංග්‍රීසි වචන. සිංහලේ මේක ටිකක් මතක තියාගන්න අමාරුයි. කිසි ගැටලුවක් නැහැ. ඔයාලා එක්සෑම් එකේදී ඉංග්‍රීසි වලින් ලිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ මේ නම. ස්විච් එක. එහෙම නැත්නම් හබ් එක. මේ ස්විච් සහ හබ් කියන්නේ දෙකක්. දැන් වර්තමානයේ පාවිච්චි වෙන්නේ ස්විච්. හබ් පාවිච්චි වෙන්නේ නැහැ. හබ් එක දැනට අවුරුදු 10කට 15කට කලින් තමයි මේ නෙට්වර්ක් කරන්න හබ් පාවිච්චි වුනේ. ඉතින් ස්විච් එක මීට වඩා ගොඩක් ෆැසිලිටිස් තියෙනවා. මෙන්න මේ දැන් අපි කේබල් එක නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එකට එක පැත්තක කේබල් එක කනෙක්ට් කරලා අනිත් පැත්තේ අපි ස්විච් එකට කනෙක්ට් කරනවා ඒ කේබල් එක. පේනවා ඇති ඔයගලන්ට මේ උඩ පෙන්නලා තියෙන රූපේ තියෙන ස්විච් එකක්. ඒකේ කම්පියුටර්ස් කීයක් කනෙක්ට් කරන්න පුළුවන්ද? අපි ගණන් කරලා බැලුවොත් 1 2 3 4 5 6ක් කනෙක්ට් කරන්න පුළුවන්. ඇත්තටම කම්පියුටර්ස් 6ක් මේ ස්විච් එකට කනෙක්ට් කරන්න පුළුවන්. මෙහෙම තියෙනවා 8 port switch, 12 port, 16 port, 24 port. ඒ විදිහට මේ කම්පියුටර්ස් අපිට තියෙන ප්‍රමාණය අනුව අපිට
ගැලපෙන ස්විච් එකක් මිලදී ගන්න පුළුවන්. කම්පියුටර් 100ක් 200ක් තියෙන වෙලාවකදී එහෙනම් අපිට ස්විච්චස් කීපයක් අරගෙන ඒ අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. පරිගණක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් හෝ අතර සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා මැදිහත් කරු ලෙස ක්‍රියා කරන්නේ ස්විච්චය හෝ නාභියයි. ස්විච්චය හා නාභියේ ප්‍රධානතම වෙනස වන්නේ හුවමාරු වේගයයි. තොරතුරු හුවමාරුවේදී නාභිය අර්ධ ද්විපත ආකාරයටත් ස්විච්චය පූර්ණ ද්විපත ආකාරයටත් ක්‍රියා කරයි. ෆුල් ඩුප්ලෙක්ස් සහ හාෆ් ඩුප්ලෙක්ස් ඔය ලෙවල් 10 දිත් අපිට මේක කතා කරනවා. මම සරල අදහසක් කියන්නම්. හාෆ් ඩුප්ලෙක්ස් කියලා කියන්නේ සිග්නල් යන්නේ එක අවස්ථාවකදී එක පැත්තකට විතරයි. වෝකි ටෝකි එක. ෆුල් ඩුප්ලෙක්ස් කියලා අදහස් කරන්නේ එක අවස්ථාවෙම දෙසිතාවටම දෙපැත්තටම data transmit කරන්න පුළුවන් devices. right. එහෙනම් එහෙම එකක් තමයි switch එක කියලා කියන්නේ. The switch or hub is the mediator for the connections between two or more computers. The main difference between the switch and the hub is the speed of the switch. It's a transmission of information. The hub half duplex and switched full duplex equipment. හරි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හොඳයි. අපි බලමු මොකක්ද රවුටර් එක. දැන් මේ දවස්වල රවුටර්ස් ගැන සෑහෙන කතා වෙනවා. මේ කොවිඩ් එකත් එක්ක ඔයාලගේ ගෙවල් වලත් අනිවාර්යෙන් රවුටර්ස් ඇති. නේද? කම්පියුටර්ස්, ලැප්ටොප්, රවුටර්ස් මේවා කනෙක්ට් කරගන්න එක, Zoom එක, YouTube එක මේ වගේ දේවල් ගැන සෑහෙන කතා වෙනවා. හරි. දැන් මේ රවුටර් එකක් කියන්නේ මොකද්ද? ඩිෆරන්ස් නෙට්වර්ක් කනෙක්ට් කරන්න තමයි රවුටර් එකක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ නෙට්වර්ක් දෙකක් වර්ග දෙකක නෙට්වර්ක් දෙකක් එකට කනෙක්ට් කරන්න තමයි රවුටර් එක යූස් කරන්නේ. ඒ කියන්නේ මොන වගේ අදහසක්ද? දැන් අපි ගාව ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ස්විච් එකක් පාවිච්චි කරලා මැෂින්ස් කීපයක් කනෙක්ට් කරලා තියෙනවා. මේ මැෂින්ස් වලට මේ මැෂින් හැම එකටම මට ගන්න ඕන වෙනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. එහෙනම් ඉන්ටර්නෙට් කියන්නේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක්. අපේ ගෙදර තියෙන්නේ නැත්නම් අපේ කම්පියුටර් සෙන්ටර් එකේ තියෙන ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. එහෙනම් මේක මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකත් එක්ක කනෙක්ට් කරන්න තමයි රවුටර් එක යූස් කරන්නේ. රවුටර් එක පාවිච්චි කරන්නේ. ඉතින් රවුටර්ස් ගත්තාම විවිධ වර්ගයේ තියෙන ADSL තියෙනවා, බ්‍රෝඩ්බෑන්ඩ් රවුටර්ස්, Wi-Fi රවුටර්ස් නේද? විවිධ වර්ගයේ රවුටර්ස් වර්ග තියෙනවා, right. ඉතින් මෙන්න මේක තමයි රවුටර් එකෙන් වෙන මේන් ෆන්ක්ෂන් එක. පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා සම්බන්ධතා ඇති කිනුන යොදා ගන්න උපක්‍රමය මං හසුරුව තොරතුරු සම්ප්‍රේෂණය සඳහා සුසු මාර්ගයේ තියෙන කොට ලබන්නේ මේ රවුටර් එක මගින්. ඒ කියන්නේ කොයි පාත් එකේද data එක අරන් යන්නේ, fastest වේග මොකක්ද කියලා identify කරලා data transmission කරන්නේ router එකේ. Router is the device used to build a connection between two or more computer networks. It is also called a gateway. This finds out the most suitable port for a data transmission in network communication. හොඳයි අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මොඩර්ම් එක දැන් ඉතින් අවුරුදු 10කට 15කට වගේ කාලෙකට කලින් තමයි මොඩර්ම් පාවිච්චි වුනේ. සමහර තැන්වල තාමත් පාවිච්චි වෙනවා. ඉතින් මොඩර්ම් එකත් මේ රවුටර් එක වගේම මේ ඉන්ටර්නෙට් එක ඇක්සස් කරන්න තමයි අපි මේ මොඩර්ම් එකක් ගත්තේ. ඉතින් මේ මොඩර්ම් වර්ග දෙකක් තිබුණා. දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්ටර්නල් මොඩර්ම්, අනිත් එක තමයි එක්ස්ටර්නල් මොඩර්ම්. ඉන්ටර්නල් මොඩර්ම් නම් අපි කතා කරපු NIC කාඩ් එක වගේ කාඩ් එකක් අරගෙන මදර් බෝඩ් එකට ගහනවා, කනෙක්ට් කරනවා ස්ලොට් එකට, PCI එකට. ඒකට අපි කියන්නේ ඉන්ටර්නල් මොඩර්ම් එකක්. එහෙම එළියෙන් කමියුනිකේෂන් පෝට් කොම් පෝට් වලට කනෙක්ට් කරන එක්ස්ටර්නල් මොඩර්මුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මොඩර්ම් වර්ග වෙන්නේ. රවුටර් එකකින් වෙන කාර්යය ඊට කලින් කරේ මේ මොඩර්ම් එක. පරිගණක ජාලක ඇති පරිගණක හෝ නිවෙස් වල ඇති පෞද්ගලික පරිගණක දුරකථන මාර්ගයක් කරා අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට යොදා ගන්නා උපාංගය මොඩර්මයයි. මේ දත්ත පරිවර්තකයෙකු ලෙස ක්‍රියා කරයි. මොඩර්ම් වර්ග කීපයකි. ඉන්ටර්නල්, එක්ස්ටර්නල්, වයර්ලස්, right. දැන් මොකද්ද මේ මොඩර්ම් එකෙන් වෙන ෆන්ක්ෂන් එක? දැන් මේ ටෙලිෆෝන් ලයින් හරහා අරන් යන්නේ ළමයි ඇනලොග් වේව්ස්. අපේ කම්පියුටර් එකේ තියෙන ඩිජිටල් වේව්ස්. ඒතර මේ ටෙලිෆෝන් ලයින් හරහා අරන් යන ඇනලොග් වේව්ස් අපේ පරිගණකයට තේරෙන විදියට ඩිජිටල් වේව්ස් බවට පත් කරන්නත්, පරිගණකයෙන් අරන් යන ඩිජිටල් වේව්ස් කන්වර්ට් කරලා ටෙලිෆෝන් ලයින් වලට ලබා දෙන්න ඇනලොග් වේව්ස් බවට පත් කරන්නත්
තමයි මෙන්න මේ මොඩර්ම් එක පාවිච්චි කරන්නේ. මේකට අපි කියනවා modulation and demodulation කියලා. මෙන්න මේ කාර්යය තමයි කියන්නේ analog waves digital කරන එකත් digital waves analog කරන එකක් තමයි මේ මොඩර්ම් එකෙන් වෙන්නේ. හොඳයි. අපි යමු ඊගාව ස්ලයිඩ් එකට. firewall එකක්. right. මොකද්ද මේ firewall එකක් කියලා කියන්නේ? Firewall is a network security. A firewall operates as a required barrier between internet and network in exchanging data among computers. Firewalls can be purchased in both forms as software or hardware. Right. එහෙනම් මේ මොකද්ද මේ firewall එකක් කියලා කියන්නේ? Right. ඉන්ටර්නෙට් එකයි අපේ network එකයි අතරට මැදට දාලා තියෙන මේ wall එකක් බිත්තියක් විදියට තමයි සලකන්නේ මේක. මේකෙන් කරන්නේ data filter කරනවා. අපි ඉන්ටර්නෙට් එකේ තියෙන අපිට යන්න අවශ්‍ය ඒවා විතරක් තියාගෙන අනවශ්‍ය ඒවා යන එක මෙතනින් ෆිල්ටර් කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කම්පැනි එකක වැඩ කරන සේවකයන්ට users ලට ඒගොල්ලන්ට ඉන්ටර්නෙට් පහසුකම දෙනවා. මොකද කම්පැනි එකේ ඊමේල්ස් යවන්න ඕනි. ඒගොල්ලන්ගේ කම්පැනි එකේ තියෙනවා නම් වෙබ්සයිට් එකක් ඒකට ලොග් වෙන්න ඕනි. ඒ නිසා ඒගොල්ලන්ට ඉන්ටර්නෙට් ෆැසිලිටි එක දෙනවා. හැබැයි මේ ෆැසිලිටි එක අරගෙන මොනවද කරන්නේ යූසර්ස්ලා? දිගට හරහට ඉන්ටර්නෙට් එකට යන්න ගියොත් Facebook එකට, WhatsApp වලට, YouTube වලට ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න, ෆිල්ම් බලන්න ගත්තොත් එimhe කම්පැනි එක ඉවරයි. නේද? කස්ටමර් සර්විස් එකක් දෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? ඉන්ටර්නෙට් එක දෙනවා, ෆයර්වෝල් එකක් දාලා මොනවද කරන්නේ? අර අනවශ්‍ය ටික බ්ලොක් කරනවා. අවශ්‍ය ටිකට විතරක් රයිට්ස් දෙනවා. නැත්නම් ඇක්සස් දෙනවා. පාවිච්චි කරන්න ඇක්සස් දෙනවා. අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් එකක් තමයි මේ ෆයර්වෝල් එකක් කියලා කියන්නේ. ගොඩක් වැදගත් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මාකට් එකේදී software එකක් විදියට ෆයර්වෝල් එකක් මිලදී ගන්නත් පුළුවන්. hardware එකක් විදියට. ගොඩක්ම සාර්ථක hardware එකක් විදියට ගන්න එක. software එකත් එක්ක නම් ගොඩක් වෙලාවට මේ virus guard එකක් එක්ක firewalls එනවා. virus guard එකටත් include කරලා McAfee, Norton, ඊළඟට Bitdefender, Kaspersky, Avast මේ වගේ virus guard එකත් එක්කත් අපිට firewall එකක් මිලදී ගන්න පුළුවන්. මේකෙන් හොඳ service එකක් දෙනවා අපිට. හරි. අපි යමු ඊළඟ slide එකට. right. computers දෙකක් මෙතන network කරලා තිනවා. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ computer එකේ මෙන්න මේක තමයි RJ45 connect එක. මේ computer එකේ මේ තියෙන්නේ මේ connector එක. මෙතනින් විශාල කරලා පෙන්නලා තිනවා. මේ තියෙන්නේ Cat5 or Cat6 cable එක. මේ cable එක connect කරලා තිනවා switch එකකට. මේ computer cable එකත් switch එකට connect කරලා තිනවා. මෙයා මේ switch එක හරහා මේ machines නැත්නම් computers දෙක network වෙලා තිනවා. right. එතකොට මේතන තව machines 10ක් 20ක් තිබ්බත් මේ වගේ connect කරගෙන යන්න පුළුවන් switch එකට. computer training center එකේ youth එකේ අපේ class එකේ network කරලා තියෙන ඔබට මේ network එක බලන්න පුළුවන් practical ආවට පස්සේ මේ වගේ switch එකක් පාවිච්චි කරලා computers ටික network කරලා තියෙනවා. එතකොට මෙතනදී තියෙන්නේ network කරලා පාවිච්චි කරලා තියෙන්නේ machines දෙකයි. මේ තියෙන්නේ machines දෙක, මේ තියෙන්නේ switch එක, මේ තියෙන්නේ අපි පාවිච්චි කරන Cat5 එහෙම නැත්නම් Cat6 network cable එක. හොඳයි. අපි යමු ඊළඟ slide එකට. හරි. දැන් මේ මීට වඩා ගොඩක් කාරණා තියෙනවා ළමයි මේ කම්පියුටර් නෙට්වර්ක් කරද්දී. නමුත් ඔයාලගේ සිලබස් එකට අදාළව තමයි අපි මේක හරි ගස්සලා තින්නේ. ඒක නිසා අපිත් සීමාවක් ඇතුව තමයි මේ ටික පැහැදිලි කරලා දෙන්නේ. මොකද විභාගයේදී ඔබෙන් අහන්නේ සිලබස් එකට අදාළව නිසා ඒ කාරණා ටික මෙතනට සිලබස් එකට දීලා තියෙන විදිහට අපි ඉදිරිපත් කරලා තිනවා. ඊට එහා දැනුමක් ඔයාලට O level වෙනකොට O level exam එක වෙද්දී අපිට දෙන්න තමයි සූදානම් කරලා තියෙන්නේ O level class වලදී. ඒක නිසා අපි දැනට මේ තීන විදියට කරගෙන යමු. හොඳයි, මොනවද අහන්නේ මේකෙදි? පරිගණක ජාලගත කිරීමේ මූලික අරමුණු පහත හිස්තැන් වලට අදාළ වන පරිදි ලියා දක්වන්න. Write down the basic objectives of computer networking as applicable to the following spaces. Right. පරිගණක ජාලගත කිරීමේ මූලික අරමුණු basic objectives of using computer network. ඇයි අපි මේ network එකක් කරන්නේ? network එකක් කරන්න ළමයි ප්‍රධාන වශයෙන් software සහ hardware resources share කරගන්න.
පොදුවේ පාවිච්චි කරන්න. දැන් අපි නෙට්වර්ක් එකක් කරන්න ගත්තොත් නැත්නම් අපි සාමාන්‍ය කම්පියුටර්ස් පාවිච්චි කරන කම්පැනි එක අපි තුමු 10 දෙනෙක් ඉන්නවා කියලා. 10 දෙනාම එක වගේ වැඩ කරන අය. එතකොට මේ 10 දෙනාටම අපි ෆැසිලිටි එකක් දෙන්න ඕන මොනවාද? එයාට print out ගන්න ඕන නම් එයාට printer එකක් අරන් දෙන්න ඕන. ස්කෑනර් එකක් අරන් දෙන්න ඕන. ෆොටෝකෝපි මැෂින් එකක් නම් ඒකක් අරන් දෙන්න ඕන. එතකොට මේ 10 දෙනෙකුට මේක අරන් දෙන්න ගියොත් එහෙම ලොකු කොස්ට් එකක්. අනිත් එක වේස්ටිං. තමයි කෙනෙක් දවසට එකක් දෙකක් වෙන්න පුළුවන් ගන්නෙ. ඒක නිසා අපි කරන්නේ මොනවාද? මේ මැෂින්ස් ටික නෙට්වර්ක් කරනවා. නෙට්වර්ක් කරලා අපි නෙට්වර්ක් එකට printer එක සම්බන්ධ කරනවා. එක printer එකක් අරගෙන. එහෙම නැත්නම් එක ෆොටෝකෝපි මැෂින් එකක් සම්බන්ධ කරනවා. එක ස්කෑනර් එකක් සම්බන්ධ කරනවා powerful එකක් නෙට්වර්ක් ස්කෑනර් එකක්. දැන් මොකද වෙන්නේ? මේ නෙට්වර්ක් එක ඇතුළේ ඉන්න 10 දෙනාටම පුළුවන් අර printer එක. එහෙම නැත්නම් ෆොටෝකෝපි මැෂින් එක. එහෙම නැත්නම් ස්කෑනර් එක යූස් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඊළඟට අපි software එකක් එක server එකේ තියාගෙන ඒ server එකේ තියෙන software එක access කරන්න rights දෙනවා අනිත් network එකේ ඉන්න අයට. ඒතර මොකද වෙන්නේ? එයාලට අර software එකත් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදියට machines 10කට virus guard 10ක් දාන්න නැතුව එක powerful virus එකක් network එක හරහා access කරන්න පුළුවන් virus guard එකක් server එකට දානවා. දාලා අපි කරන වැඩේ අනිත් clients ලට ඒක share කරලා ඒක හරහා ඒක use කරලා scan කරන්න පුළුවන් ක්‍රමයක් හරි ගස්සනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි මේ ඇතරම නෙට්වර්ක් එකකින් අපි සරලව බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් මේ අරමුණු කොටස් දෙකකට තියෙනවා අපි උඩින් දාලා තියෙන sannivedanaya කිරීම communication කරන්න. පහලින් දානවා sharing resources සම්පත් හවුලේ පාවිච්චි කරන්න. sannivedanaya කරන්න නම් අනිවාර්යෙන් අපිට නෙට්වර්ක් එකක් ඕනි. දැන් අපි හිතන්නේ නැති වුණාට අපේ කම්පියුටර් එකත් නෙට්වර්ක් එකට සම්බන්ධයි. නැත්නම් අපිට ඉන්ටර්නෙට් ෆැසිලිටි එක ගන්න බෑනේ. දැන් ඔබ YouTube එක බලනවා නම් YouTube එක එන්නේ නෙට්වර්ක් එකක් කරහා. අපේ ගෙදර නෙට්වර්ක් එකක් නැහැ. අපේ කම්පියුටර් එකට රවුටර් එකක් හරහා නෙට්වර්ක් එකට කනෙක්ට් කරලා තිනවා. එහෙනම් ඒ හරහා තමයි අපිට මේ ඉන්ෆර්මේෂන් එක එන්නේ. එහෙනම් එතනත් කමියුනිකේෂන් එකක් තමයි තියෙන්නේ. ඩේටා කමියුනිකේෂන් එකක්. නෙට්වර්ක් එකක් ඒ වගේ. sannivedanaya කිරීමේ අර්ථය තියෙනවා message transmit message නැත්නම් exchange messaging ඊළඟට emails electronic mails අපි දන්නවා emails කියන්නේ මොනවද කියලා sharing resource අර්ථය තියෙනවා මෘදුකාංග හා ධෘණාංග share කරන්න පුළුවන් software and hardware resources share කරන්න පුළුවන් data and information share කරන්න පුළුවන් කොහොමද මේ data and information share කරන්නේ දැන් අපි company එකක departments කීපයක් තියෙනවා accounts වෙන්න පුළුවන් admin වෙන්න පුළුවන් production වෙන්න පුළුවන් transport වෙන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ building එකක් තියෙනවා ඒ building එකේ තට්ටු කීපයක මේක තියෙනවා. ඒතර accounts එකේ මොනවා හරි file එකක් තියෙනවා නම් ඒක එන්න ඕන නම් admin එකට administration department එකට එන්න ඕන නම් කවුරු හරි මිනිස්සෙක්ගේ අතේ මේ පෙන් එකකට දාලා මේක එවන්න වෙනවා. ඒක හරි කරදරයක්. එහෙම නැතුව network කරලා තියෙනවා නම් ටක් ගාලා ශනිකව තප්පර කීපයකින් ඒ කම්පියුටර් එකේ ඉඳලා අදාළ branch එකේ අදාළ පුද්ගලයාගේ කම්පියුටර් එකට network එක හරහා ඒ file එක transfer කරන්න පුළුවන්. ඒතර මේක ලොකු facility එකක්. මොකද time management වලදී මේක ගොඩක් වැදගත්. right. දැන් ඔබට තේරෙනවා සාමාන්‍යයෙන් මේ මොන වගේ දෙයක්ද මේ network එකක් කරන්නේ ඇයි network එකක් හරහා මොකද්ද වෙන්නේ කියන එක. හරි. එහෙනම් අපි ඊළඟ chapter එකේදී ඊතුරු කාරණා ටික කතා කරගෙන යන්. එහෙනම් ඔයගොල්ලන් හැමෝටම බොහොම ස්තුතියි. right. මේක 3-4 පාරක් කියවන්න බලන්න ඊළඟට මේක පෝස් කර ෆෝන් එකේ හෝ කම්පියුටර් එකේ වීඩියෝ එක පෝස් කරලා ටියුට් එක සම්පූර්ණ කරගන්න. හොඳයි හැමෝම එනම් පරිස්සමෙන් ඉන්න.